2020 වසරටත් වඩා 2021 වසර දැඩි අභියෝගාත්මකයි. මේ අප්‍රේල් 12 වෙනකම් 2020 දිගුවක් තමයි තියෙන්නේ. මාර්තු අප්‍රේල් මාස දෙක ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම කාමයේ සම්බන්ධයෙන් අපරාධ බොහෝ ගණනක් වෙන කාල වකවානුවක්. අපි විප්ලවයක් කරන්න ඕනේ. අපි සමග රට වෙනුවෙන්. එන අවුරුද්දේ හම්බන්තොට කලාපයෙන් නියගයක් පටන් ගන්නවා. ඕ ලෙවල් පමණක් සමත් වෙලා යන්න පුළුවන් ගමන් තියෙනවා. නමුත් ඕලෙන් සමත් වෙලා ඉන්න ඕනේ. ඒකද විභාගයේ අත්හැරීම නෙමෙයි යුත්තේ මුහුණ දීම. අයිබෝන් කියලා පිළිගන්නවා අද ලයිෆ් අන්කට් YouTube channel එකත් එක්ක එකතු වෙන ඕගොල්ලෝ සියලු දෙනාම. ඉතින් අද 2021 වසරේ ජනවාරි 1 වෙනිදා ඉතින් අලුත් අවුරුද්දක් අලුත් සිතුම් පැතුම් ගොඩක් හිතේ තියාගෙන තමයි අද මේ වීඩියෝ එක ඔයගොල්ලෝ නරඹන්නේ. ඉතින් උදා වූ නා වසර ඔබ සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍ය පිරි සෞඛ්‍යාරක්ෂිත නා වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ රතු දියමන්ති ප්‍රෝග්‍රෑම් එකත් එක්ක දීපාල් ප්‍රසන්න ගුණවර්ධන අපේ ගුරුතුමා. ඉතින් සර් ආයුබෝවන් සුබ නා වසරක්. ඉතින් සර් අපි කෙලින්ම අපේ සංවාදයට පිවිසුනොත් එහෙම මේ නව වසර අපේ මේ ලංකා වාසීන්ට සහ ලෝක වාසීන්ට කොහොමද බලපාන්නේ ඉස්සරහට? ඔව් අනුද අපි 2021 වසරට යන්න ඉස්සෙල්ලා අපි 2020 වසර අපේ රට ලෝකයේ මුහුණ දුන්න අභියෝගාත්මක විදිහට ඇත්තට මේ අපි අපේ රටේ මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න ගෞරව කරන්න ඕනේ. මොකද හැම කෙනාම පුදුම විදිහට තමන්ගෙන් රටට විහිතු කොටස ගැන තමයි ගොඩක් අය හිතන්නේ. ඒ තරම් සුබවාදී ආකල්පයක් සහිත රටකට 2021 වසර කොයි වගේද කියලා ඔබ මගෙන් අහනකොට අනුද 2020 වසරටත් වඩා 2021 වසර දැඩි අභියෝගාත්මකයි. ඔබ කියන නම් කරන ඕනෑම ශේෂ්ත්‍රයක් තුළ එසේමයි. මේ தත්ත්වය අප්‍රේල් 12 වගේ අපි දිනෙත් එක්ක කියනවා. ඔබ දන්නවා අපේ ජ්‍යොතිෂ සම්බන්ධයෙන් වෙනම YouTube channel එකක් තියෙනවා. අපි මේ අදහස් ඒ නාලිකාවට අපි ලබා දීලා තියෙන්නේ. මම තාම කෙටියෙන් ඒකට සඳහන් කරන්නම්. අපේ රටට ලෝකයටත් මේ අප්‍රේල් 12 වෙනකම් 2020 දිගුවක් තමයි තියෙන්නේ. අපි 2021 වසරේ පෙබරවාරි 22 දක්වා මේ මුල් මාස දෙකේ නිසා අපිට සිද්ධ වෙනවා වෙනදාටත් වඩා තාම කරුණාවන්ත වෙන්න. ඉවසන්න. ඒ වගේම මාර්තු අප්‍රේල් මාස දෙකේ අනුද තරමක් වැඩිහිටියන්ට කිය යුතු වචනයක්. නමුත් අපි මේක තරුණ නාලිකාවක් නිසා අපි කෙලින්ම කියනවා පුතේ දුවේ මාර්තු අප්‍රේල් මාස දෙක ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම කාමයේ සම්බන්ධයෙන් අපරාධ බොහෝ ගණනක් වෙන කාල වකවානුවක්. පරිස්සම් වෙන්න. ඔබටම පරීක්ෂා කරන්න පුළුවන් අපි මේ කියන දේත් අනාගතයට මුහුණ දෙන්න වෙන්න තියෙන දේත් එක්ක. අපි ජනවාරි ඉඳන් අප්‍රේල් සිංහල අලුත් අවුරුද්ද දක්වා කිව්වා. එතනින් එහාට මාස 8ක කාලය තුල 2021 අවුරුද්ද සඳහා තාම දැඩි අභියෝගයක් තියෙන්නේ. මම ඔබට කිව්වා වගේම හැම ශේෂ්ත්‍රයකම අපිට අභියෝගයක්. ඔබ කියන නම් කරන ඕනෑම ශේෂ්ත්‍රයක ඒ අභියෝගය බාර ගන්න ලෑස්ති වෙන්න. මොකද මේ කාලය තුල රටෙන් අපට කිසිවක් ඉල්ලන්න එපා කියලා තාම ආදරණීය ඉල්ලීමක් කරනවා. අපි විප්ලවයක් කරන්න ඕනේ. අපි සමග රට වෙනුවෙන්. ඒ නිසා රටෙන් ඔබට මොනවද කරන්න ඕනේ කියලා හිතනවට ඉල්ලනවට වඩා ඔබෙන් රටට යමක් කරන්න සූදානම් විය යුතුම වසරක් 2021. දැන් කලින් ප්‍රශ්නේදී සර් අපිට උත්තරයක් දෙනවා අපි කරුණාවන්තව සහ ඉවසීමෙන් අපේ කටයුතු මේ ඉදිරි අවුරුදු තුල කරගෙන යන්න ඕන කියලා. දැන් එතකොට මේ 2020 අවුරුද්ද ආරම්භ වෙනකොට අපේ තරුණයන් අපේ ලෝකවාසී සියලු දෙනාගේම හදවත්වල මනසේ තිබ්බා විවිධ වූ ඉලක්ක. අපි හිතාගත්ත අපි මේ අවුරුද්ද ඉවරෙද්දි මෙතනට යනවා. අපි මේ දේවල් කරනවා කියලා. හැබැයි අපි කවුරුවත් නොසිතූ විරු විදියට මෙහෙම කොරෝනා කියලා වෛරස් එකක් ඇවිල්ලා අපේ හීන හැමදේම විනාශ කරලා දැම්මා කියලා කිව්වොත් මම නිවැරදි. මොකද අපි අපේ ටාගට් එකට අපිට ය아가න්න බැරි වුණා. එතකොට දැන් මේ 2021 අවුරුද්දේ අපි අර කිව්ව විදියට
කරුණාව සහ ඉවසීම කියන දෙක පෙරදරි කරගෙන අපි අපේ ඉලක්ක වලට යන්න ඕන කොහොමද? ඔව් හොඳ ප්‍රශ්නයක්. අපි ගෙදරින්ම පටන් ගන්න ඕනේ මේ කරුණාව ඉවසීම කියන දේ. මොකද නැවත වාට මේ තරුණ ප්‍රේක්ෂකයන් වගේ මේක අහන ඕනම කෙනෙක්ට අපි ඉල්ලන්නේ කියන්නේ දැන් ඔබේ ගෙදර මේ වෙනකොට මොනතරම් ලොකු සටනක් කරනවද ආර්ථික පැත්තේ. ඒ වගේම ඉගෙන ගන්න දරුවෝ ඉන්නවනම් මොනතරම් මේ වෙලාවේ ව්‍යාකූල වෙලා ඇද්ද මනස්. සත්‍ය ඒකනේ. ඊළඟ තුන්වෙනි පාර්ශවයක් තියෙනවා, තුන්වෙනි දෙයක් තියෙනවා. ඒ තමයි මෙතනින් එහාට මොකද වෙන්නේ? දැන් මෙතනින් මේ වෙච්ච දේ දක්වා කුමාරි මිනිස්සු ආවනේ අදගෙන මෙතනින් එහාට තව දුරටත් මේකද தත්ත්වය. එතන අපි තව කැපකිරීම කළ යුතුද? අපි කරන කැපකිරීම වල අපිට ප්‍රයෝජනයක් තියෙනවද? ඉතින් අන්න එතනදී තමයි කරුණාව එන්නේ. කරුණාව අනුද අපි මෙතන මාතෘකාවට ගෙන එන්නේ මොකටවත් නොවේ. ඔබට සිද්ධ වෙනවා ඔබව රැක ගන්නත් තව අවම වශයෙන් එක්කෙනෙක් වෙනුවෙන් කැපවීමක් කරන්න. මේ එන අවුරුද්ද ඒ විදිහට ගියොත් අපේ රට ගලව ගන්න පුළුවන්. නැත්නම් අනුද මේ සියලු තත්ත්වයන් අතරදී අපිට කනගාටු වුණත් කියන්න සිද්ධ වෙනවා. එන අවුරුද්දේ හම්බන්තොට කලාපයෙන් නියගයක් පටන් ගන්නවා. දැන් මම මේ කියන දේවල් ඔබේ නාලිකාව තුළ විප්ලවීය වෙන්න පුළුවන්. අපි ඉල්ලා සිටින්නේ විප්ලවයක් තමයි. එතකොට මේ හම්බන්තොටින් පටන් ගන්න මේ නියගේ මේ රට පුරා සෑහෙන ප්‍රදේශවලට යනවා අනුද එන කොළ පැහැති ඒ කියන්නේ කෘෂි කාර්මික විප්ලවයක් කරන්න සූදානම් වෙන්න. ඉවසීමයි කරුණාවයි එක්ක ඕනේ ප්‍රශ්න මුහුණ දෙන්න පුළුවන්. පුළුවන් පැහැදිලිව. එහෙනම් තාරුණ්‍ය ඔබ අවබෝධ කරගන්න ඕනේ, වගකීම ගන්න ඕනේ. ඔබේ අවස්ථාව රත්න දුවේ පුතේ 20 21 අවුරුද්ද ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ වසර කියලා නම් කළොත් අපිට ගොඩ එන්න පුළුවන්. කබියෝගයක් බාර ගන්න රත්න පුතේ. දැන් සර් මේ 20 21 වසර සුවිශේෂී වෙනවා මුලින්ම මාර්තු මාසයේ පවත්වන්න නියමිතව තියෙනවා සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් ගිය අවුරුද්ද පුරාවටම සහ මේ අවුරුද්දේ ගොඩක්ම දැන් පීඩනයට පත් වෙලා ඉන්නවා සාමාන්‍ය පෙළ සිසුන්. ඉතින් ඒගොල්ලෝ කොහොමද මේ මාස කීපේ වැඩ කරන්න ඕන තමන්ගේ විභාගයට? ඒ ප්‍රශ්නත් එක්ක. අනුද මම මේ වෙලාවේ වාට සුබපතනවා මේ අහව ප්‍රශ්නෙට. මොකද මා විදුහල්පතිවරයෙක් වශයෙන් මේ ප්‍රශ්න උත්තර දෙන්නම්. ඔබට හොඳම කපිතාන් කෙනෙක් අපි හිතමුකෝ ඔබට මේ මුහුදේ ගමන් කිරීමේදී ඔබ අනාගතයේ සුවිශිෂ්ට කපිතාන්වරයෙක් වෙන්නේ රළු මුහුදෙන් ගමන් කළොත්ද නිසල් මුහුදෙන් ගමන් කළා අත්දැකීම් ගත්තොත්ද? රළු මුහුදෙන් ගමන් කළා. පැහැදිලිව රළු මුහුදේ. ඔබට රළු මුහුදේ ගමන් නොකරපු අත්දැකීමක් නැත්තම් ඔබ හැමදාම හිතන් ඉන්නවා නම් මේ නිසල මුහුද හැමදාම ඔබට පාර දෙයි කියලා යන්න ඔබ ෆේල් වෙනවා. අනුද දන්නවද අපි විශ්වවිද්‍යාලයට දරුවෝ බොහෝ ආකාරයෙන් අපිට සුදුසුකම් ලබන්න තල්ලු කරන්න පුළුවන් වෙච්ච ප්‍රබලම ක්‍රමවේදයක් තමයි දරුවා ශිෂ්‍යයාත් ගුරුවරයාත් පරීක්ෂකවරයාත් වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි මේ කාලය තුල දක්ෂ දරුවෙක් ඔබ පාඩම් කරලා ඉවර නම් කරුණාකරලා ඔබ හදන්න 2020 O level ප්‍රශ්න පත්‍ර 9 හදන්න ඔබ. මේ කාලය තුල එක් විෂයට ප්‍රශ්න පත්‍ර 9 හදන්න. ඒ ප්‍රශ්න පත්‍ර අනිවාර්යෙන්ම 2020 O level වලට මේ ප්‍රශ්න එනවා. ඔබ හැම පහුගිය අවුරුදු 10 හොඳට පරීක්ෂන්න ඕනේ. පරීක්ෂා කළා ආපු නැති ප්‍රශ්නත් එක්ක නියම විදිහට නියම පේපර් එක ඔබ යටින් හදන්න. 1 2 ඔබ ඒවට නියමිත මාකින් ස්කීම් එකට අදාළ උත්තර ලියන්න. 3 ඔබම පරීක්ෂා කරන්න ඔබේ ප්‍රශ්න පත්‍රය. ඔබට ඕන තරම් වෙලාව තියෙනවා එක් විෂයකට ප්‍රශ්න පත්‍ර 3ක් හදලා ඔබම පරීක්ෂා කරන්න. ඔබ කරලා බලන්න. අනිවාර්යෙන් ඉහළම සමත් වෙනවා. ඉහළින්ම සමත් වෙනවා. සමහරවිට ඔබ මේ වෙනකොට පාසලේ 10 වෙනියට 20 වෙනියට සමත් වෙන්න ඉන්න කෙනෙක් නම් මේ ඊළඟ මාසේ ඔබට කාලය ආශිර්වාදයක් වෙලා තියෙනවා වැඩි කියලා හිතනවනම් ඔබ ඉලක්කගත කරන්න පාසලේ පළවෙනියට පාස් වෙන්න. ඔබ දැන්ටමත් ඒ ඉලක්කයට ඔබ හිතනවා නම් ඇවිල්ලා කියලා ඔබ උත්සාහ කරන ඔබගේ පාසල පිහිටි කලාප කාර්යාල ප්‍රදේශයෙන් පළවෙනි වෙන්න උත්සාහ කරන්න. ඔබ හිතනවා නම් ඔබ ඊටත් වඩා දක්ෂ වෙන්න යන්න පුළුවන් කියලා තවත් මාස දෙකක් තියෙනවා. ඔබ යන්න පළාතෙන් දිස්ත්‍රික්කෙන්
දැන් අපි දෙන අවසාන කාරණා මොකක්ද දෙන? සමස්ත ලංකාව ඔබ පළවෙනි 100ට එන්න උත්සාහ කරන්නේ 10ට එන්න. එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ ආශිර්වාද කාලයක් මිස සාප කර බැන විභාග කල් යනවා කියලා කිසිසේත්ම කියන්න එපා. මොකද මේක අපේ රටට වගේම ලෝකෙටම බලපාව දෙයක්. අපි දන්නවා මේ වෙනකොට සමහර රටවල් වල එන අවුරුදු විභාග නැහැ රජේ. අපි කොහොමද තියෙන්නේ? අපි ඒකට ස්තුතිවන්ත වෙන්න අමාරුයි නේද? එතකොට දැන් මේ තත්වයක් එක්ක පහුගිය කාල වගවානුත් එක්ක තවත් එක ළමුන් කීපයක් ඉන්න පුළුවන්. දැන් නම් මේ විභාගේ මට කරගන්න බෑ. මට දැන් මේක ඇති වෙලා මට මේක තිත්ත වෙලා තියෙන්නේ. මම කරන්නම් වාලේ කරනවා කියලා හිතාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා ඉතින්. සමහරක් වෙලාවට ගෙදරින් එන පීඩනය හන්ද අම්මා තාත්තා කියන හන්ද කමක් නැහැ කියලා කරමුකෝ කියලා අන්න එතන ඉන්න කවුරු කෙනෙක් ඉන්නවනම් ඔහු කොහොමද මේ මාස දෙක ගත කරන්නේ? දැන් අපි යනද ඔබ අහව ප්‍රශ්නේ පළවෙනි කොටස තමයි අර පාඩම් කරලා කාලේ වැඩි අයට දීපු උත්තරේ. දැන් ඔබ ඊටාම වැදගත් ප්‍රායෝගික ප්‍රශ්නයක් අහනවා. දැන් ඇත්තටම මේ කාලය තුල සමහර අපේ රටේ තිබෙන සමාජ මට්ටම් අනුව ඇත්තටම 70%ක් 65ක් වතර ප්‍රමාණයක් පාඩම් කරන්න මේ වෙලාවේ කුප්පි ලාම්පුව හෝ ඒ අදාළ දේ ගන්නවත් සල්ලි නැති වුණා. ඔන්ලයින් යන්න තියා ගෙදර ඉන්ටර්නෙට් තියා ගෙදර කරන්ට් එක ඔක්කොත් නැති අය. පාසලකට යන්න තියා මේ වෙලාවේ කෑම ප්‍රශ්නකුත් තියෙනවා. මේ ඔක්කොම ප්‍රශ්න තියෙන කේකුත් තියෙනවනේ. අන්න ඒ රත්තරන් දරුවනේ කලබල වෙන්න එපා. ඔබට දෙවියෝ ගෙනල්ලා තියෙන ආශිර්වාදයක් තමයි මේ අමතර මාස දෙක. අපි ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ මාස දෙක තමයි ඔබව පරීක්ෂා කරන මාස දෙක. දුවේ පුතේ ඔබ මේ ලෝකෙ මොනවා කරන්නත් ඉස්සෙල්ලා ඔබ O level සමත් විය යුතුමයි. ඉඳ සමහරවිට ඔබ O level පමණක් සමත් වෙලා යන්න පුළුවන් ගමන් තියෙනවා. නමුත් O level සමත් වෙලා ඉන්න ඕනේ. ඒකද විභාගයේ අත්හැරීම නෙමෙයි යුත්තේ මුහුණ දීම. ඔබට පුළුවන් විශ්වාස කරන්න ඔබම ඔබගේ මං අනුතු මෙහෙම දෙයක් කියන්නම්. අපි අපේ දරුවන්ට දෙන උපදේශක් තමයි නිතරම ඔබ පාඩම් කරන මේසේ හිස්ව තබන්න. ඔබ කැමති වර්ණයකින් ඔබේ ඒ මේසය සරසන්න. එක වර්ණකින් ඔබේ ඒ සරසපු ඉටි රෙද්ද හෝ රෙද්ද වෙන්න පුළුවන්. ඒක හෙල්ලෙන්න දෙන්න එපා. ඒක හොඳට ෆික්ස් කරන්න ඕනේ. කළා ඔබ අද දවසේ පාඩම් කරන විෂයට අදාළ පොත්පත් සියල්ල උඩට ගන්න. පසුගිය අවුරුදු 10 හෝ ඊටත් වඩා පුළුවන් නම් ඒ ප්‍රශ්න පත්‍ර ටිකත් ගන්න. ඔබ අද දවස සම්පූර්ණයෙන්ම වෙන් කරන්න. අපි හිතමු අද විද්‍යාව කියලා. අද දවස උදේ නැගිට්ටම එතෙන් සිට රෑ වෙනකන් ඔබ පාඩම් කරන්න එක දිගට ලස්සනට අවශ්‍ය විවේකයේ ගන්න. හැබැයි මනස එක දිගට අද දවසේ මම විද්‍යාවෙන් අර සන්තුෂ්ත වෙනවා කියන වගේ අද මම විද්‍යාවෙන් මට අඩුපාඩු වෙලා තියෙන තැන් මම නිවැරදි කරගන්නවා. ඒ වගේම මගේ හැරිච්ච දැන් ඒවා මම පාඩම් කරලා ගන්නවා. ඒ වගේම මමත් උත්තර ලියනවා. මටත් පුළුවන්. මටත් දක්ෂෙක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන්. එහෙනම් මේ කාලය මොකද්ද මේ? ආශිර්වාදාත්මක කාලයක්. ඔබ ඔලෙවල් සමත් වුණොත් තමයි ඒ ලෙවල් වලට යන්නේ විශ්වවිද්‍යාල වලට යන්නේ සහ වෘත්තීය සුදුසුකම් ලබන්න මොන හරි අනාගත වෘත්තීය පාඨමාලාවක් කරන්න මේ ඔලෙවල් අවශ්‍ය වෙනවා. අපි විප්ලවයක් කළ යුතුයි. ඒ විප්ලවය උගත්කමේ අධ්‍යාපනයේ විප්ලවයකට විය යුතුයි. ඉතින් සර් මේ පුංචි කාලෝචිත ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කොරෝනා වෛරස් එකත් එක්ක අපි දන්නවා ලෝකේ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ විවිධ වූ බෙහෙත් නිපදවනවා. ඒවා ගොඩක්ම ෆේල් වෙනවා සහ කීපයක් සමත් වෙලා තියෙනවා මේ කොරෝනා වලට එරෙහිව සටන් වදින්න. ඉතින් දැන් මේ වෙද්දි මේ ලංකාව තුළද විවිධ වූ සිංහල වෛද්‍ය ක්‍රමයට අදාළව බෙහෙත් අපේ වෛද්‍යවරු හදනවා. නමුත් මේ ඒගොල්ලෝ කියනවා මේක මේ දේව වරමින් විවිධ දෙවිවරු ඇවිල්ලා කිව්වා හීනෙන් පෙන්ලා කිව්වා මේ වගේ කතා කියනවා. ඉතින් මේ වගේ තියෙන සම්බන්ධ ඇත්ත මොකක්ද? දැන් සමහරක් වෙලාවට දැන් මේ ඉක්ුත් දින කිහිපයකට කලින් මේ ධම්මික පැණිය කියන දේ අපේ ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍ර වලින් කීපයක් වෛද්‍යවරු කීප දෙනෙක් එක තහවුරු කරනවා. මේක දෙන්න මිනිසුන්ට මේක හොඳයි කියලා. පස්සේ කියනවා නෑ මේක හරියන්නේ නෑ මේක තාම තහවුරු කරලා නෑ තාම ෂුවර් එකක් නැහැ කියලා. ඉතින් ඒ වෛද්‍යවරයා කියනවා මේක මේ මට කාලිමෑණියන් විසින් කියපු බෙහෙතක් එහෙම කියලා. ඉතින් මොකක්ද මේකේ තියෙන සම්බන්ධකම් මේ කොරෝනා වෛරස් එක මේ කාලිමෑණියෝ මේ දේවල් අතර? අනුද මේ අපේ රටේ එදා ඉඳන් පැවතිච්ච එක සම්ප්‍රදායික ක්‍රමවේදයක් තියෙනවා. මම ඔබට උදාහරණයක් දෙන්නම්. දැන් ඉන්දියාවේ මහරජා මේ මෑතක වෙච්ච සිද්ධිය. ඉන්දියාවේ මහරජාගේ දියණිවරුන් දෙදෙනාට සුව කළ නොහැකි මානසික රෝගයක් හැදෙනවා. ඒගොල්ලෝ
යනවා බටහිර රටවල් වලටත් ගිහිල්ලා බලනවා මේක සුව කරන්න බෑ. මොකද ඒ කාලේ බටහිර ඇත්තටම මේ යක්ෂයෙක් ආරූඪ වෙලා මේ යක්ෂය එලවන්න ඕන කියලා හිස් කබලේ මැද්දට පරාලයන්යක් තියලා ගහන කාලයක්. නමුත් ඔබ දන්නවද මේ කොළඹ දිස්ත්‍රික්කයේ නීලම්මහර කියලා ගමක් තියෙනවා. මේ නීලම්මහර ගමේ වෙදහාඳුරුව මේ ඉන්දියාවේ මහරජාගේ දීනවරුන් දෙන්නට අවුවේ යම් කිසි වෙලාවක් තිබලා ඊට පස්සේ මේ හිස මුදුන්ට තෙල් බින්දු දෙකක් දානවා. දවස් 7න් අර රෝගේ ඉවරයි යන්න. අපි දන්නවද මේ රටේ අය මම හිතන්නේ දන්න අය ඇති නොදන්න අය බොහෝ මේ සම්බන්ධයෙන් අපි දන්නවද ඒ වෙදහාඳුරන්ට ඉන්දියාවෙන් ලැබුණු තෑග්ග මොකක්ද කියලා? ඒ තෑග්ගේ උත්තරීතරත්වය තමයි එයා අඩි 11මාරක් අවශ්‍යයි. තෑග්ග දෙකක් ලැබෙනවා. අපි මේ ප්‍රධාන එකක් ගැන කියන්නේ. ඒ තෑග්ගේ ඒ අදාළ දේ අඩි 11මාරක් උසයි. ආසියාවේ දැවැන්තය. ඒ වගේම තමයි මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර විශිෂ්ටතම දෙයක් පාරේ පෙරහැරෙන් වඩම ඕන කෙනා. කවුද මේ? නැදුම්ගමුවේ මහයතා. දැන් නැදුම්ගමුවේ මහයතා ජීවමාන උදාහරණේ නොවේද හෙළවෙදකමේ. හෙළවෙදකම හින්දා ලැබිච්ච ප්‍රධානම තෑග්ග. මම මේ මෑත කාලේ කියන්නේ. අපි ගත්තොත් එහෙම අනුද මේ රටේ සෑම බෙහෙත් අපි તો පැලෑටියක්ම බෙහෙතක්. මොකද අනුද මේ එන්නත් කියන ඒවා තාම සාර්ථක වෙන්නේ නැහැ. යම් කිසි ප්‍රමාණයකින් මිනිසාට මේ කාලය තුල ඔවුන්ගේ රෝගය සුව වෙතයි කියලා අපේක්ෂා කරන අනුමාන කාලයක මේ තියෙන්නේ. අපි ඇත්ත කතා කරමු. අනුද මම මේ වෙලාවේ කියනවා මේ අසාරින්න ප්‍රේක්ෂකයන්ට එන අවුරුද්දේ අප්‍රේල් 12න් මෙහා පැත්තට මම මේ කියන මාස 4ක කාලය තුල එන්නත් උනත් ක්‍රියාත්මක වෙන්නේ හරියට 50%යි. මෙච්චර ප්‍රබල වාක්‍යයක් සහිත වාක්‍යයක් මේ කියන්නේ ප්‍රකාශයෙන් මේ කරන්නේ. එනවද අප්‍රේල් වලින් පස්සේ එන්නත් වල සාධාරණ භාවයක් එයි. නමුත් මේ සියලු දේ අතරේ මොකද අනාගතේ මේ කොරෝනා විතරක් නෙමෙයි. කොරෝනා 19 විතරක් නෙමෙයි. COVID-19, COVID-20, COVID-21 අනාගතේ එනවා. මේ අපි පරිසරයේ දූෂණය කරලා තියෙන ප්‍රමාණය කොච්චරද? සත්තු මරලා තියෙන ප්‍රමාණය, සත්තුන්ට වද දීලා තියෙන ප්‍රමාණය, අපි නරක පුරුදු වලින් මේ අපේ නිකුත් කරන කිරණ වලින් අපි කළු අලාවන් අපේ ගෙවල් උඩින්, ගම් උඩින්, නගර උඩින්, රටවල් උඩින් හදාගෙන ඉවරයි. අපි ආරාධනා කරනවා නවීන විද්‍යාවට පරීක්ෂා කරන්න කියලා. ඒ නිසා අනුද මේ හෙළ වෛද්‍ය විද්‍යාව යට කරන්න එපා. මේ ලෝකෙම ගස්ගල් ස්වභාව ධර්මයක් කියන හෙළ වෛද්‍ය විද්‍යාවට උපාධිය ලබා ගැනීමේ දක්වා සාහිත්‍යයන් නිශ්චිත ලෝකෙ පිළිගන්න වෛද්‍යවරු නිර්මාණය කිරීම මේ මොහොතේදී ආරම්භ කරන්න කරුණා කළා. 2020 හොඳම ආශිර්වාදාත්මක වසරයි. ඔබේ ප්‍රශ්නේ දෙවෙනි කොටස. අපි බලමු මේ කාලිමෑණියන් කියන මහා වන්දනීය මෑණියන්ට අපි කැමති නේ අපහාස කරනවට. මොකද අපි ජ්‍යොතිෂවේදී හෙළ වෛද්‍ය විද්‍යාවට අදාළ මිනිසුන් ඒ නිසා අපි කැමති නෑ අනුද මේ අපහාසයට. මම උදාහරණයක් කියන්නම්. හෙළේ මහා කාලිමෑණියන්ගේ අගනගරේ රාජධානියේ තියෙන හන්තානේ නුවර. නුවර හන්තානේ ඉන්න මේ මහා කාලි පළමුව කාලි රැජින. එතකොට කාලි රැජිනගේ මහා වලි පරපුරේ ඒ කියන්නේ මහා අධිරාජ්‍ය ගොන්නව මහා බලි අධිරාජ්‍යගේ පරපුරේ බලවත් රැජින කාලි කියන්නේ. මොන බලන්න ඉන්දියාවෙන් ආක්‍රමණයක් සිදු වෙනවා අපේ කඳුරු රටට නුවරට. එතකොට මේ කාලි කියන රැජින තමයි ඇය 64 ශිල්පේම දන්න මහා වීර චරිතයක්. ඇය තමයි අනුද තමන්ගේ සේනාවත් අරගෙන ඉදිරියෙන් ඇවිල්ලා අර ආක්‍රමණය ඉන්දියානු ආක්‍රමණය පරාජය කරන්නේ. අනිදා ඉඳන් තමයි ඇයට මහා කාලි කියලා කියන්නේ. අන්න බලන්න කාලේ මහා කාලි. එතකොට අපි නුවරට කියන විශේෂ නමක් තියෙනවා තමයි. මොකක්ද? සෙන්කඩගලපුර. එතකොට සෙන්කඩගලපුර හැදෙන්නේ කොහොමද? සේනා කඩකල පුරය. බලන්නකෝ මේ ආශිර්වාදේ. අදටත් අනුද දළදා පෙරහැර 1753 තමයි නුවරදී පටන් ගන්න. දළදා පෙරහැර. ඊට ඉස්සෙල්ලා මේ කාලි මෑණියන්ට අදාළ මේ මහා ඇසල පෙරහරක් මේ කාලේ අවුරුදු දහස් ගණන් තිස්සේ තිබ්බා. අදටත් අනුද මේ දළදා පෙරහැර අවසානයේ
ඒ ඇසල පෙරහැර සංකේතාත්මක නටන නර්තනයක් තියෙනවා. අද මේ තරුණ පරම්පරාව අනේ අපි වාට ආරාධනා කරනවා රත්තරන් දරුවනේ මේවා හොයලා මේවා උඹලගේ මේවා අවදි කරපල්ලා මේවා ශක්තියින් මේවා අයාල යන දෙන්න එපා. අද ඒ නැටුම තමයි වලියක් නැටුම. දරුවනේ මේ උඹලගේ උරුමයයි. එහෙනම් වලියක් නර්තනය කියන්නේ අදටත් අර මහා කාලි මෑණියන් ඒ කරපු දේ සිහි ගන්නන නර්තනය. අදටත් නුවර අපි කියන්නේ උපුල්වන් දේවාලය කියලා. ඒ උපුල්වන් දේවාලේ මහා ශ්‍රී උපුල්වන් දේවාලේ වරහන් ඇතුලේ විෂ්ණු දේවාලය ඒ උපුල්වන් දේවාලය අදටත් දලදා පෙරහැන් පසුව සතියක් පුරාවට වලියක් නැටලා කෘතගුණ සලකන. ඉතින් සර් දැන් අපි 2020 වසර ආරම්භ වෙද්දී ලංකාවේ අපි බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ මේ වගේ දෙයක් අපිට බලපායි කියලා චීනයේ 2019 අවසාන වෙද්දී වුහාන් වල මේ වෛරස් එක පැතිරිලා තිබ්බට ඉතින් මම මේ වගේ දෙයක් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වසරේ. නමුත් නොසිතූ විරූ ලෙස 2021 වසර තුලත් මේ වගේ තවත් දෙයකට අපිට මුහුණ දෙන්න සිදු වුවහොත් අපි කොහොමද ඒකට සූදානම් වෙන්නේ සහ අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ? 2021 වසරෙත් අර 2020 තිබ්බේ අභියෝගය එහෙමම තියෙනවා. ඒකේ දිගුවක් වශයෙන් තමයි නැවත තහවුරු කරලා කියනවා 2020 දිගුවක් තමයි තියෙන්නේ. එතකොට අපෙන් අහයි මිනිස්සු අහයි අපේ ප්‍රේක්ෂකයන් අහයි එහෙනම් මේක ඉවරයක් නැද්ද කියලා. අනුද මම වගකීමෙන් කියනවා 2022 අප්‍රේල් 29 වෙනිදා වෙනකම් මේ ප්‍රශ්න තියෙනවා. 2022 අප්‍රේල් 29 අපි සූදානම් වෙනවා. ඒතර අපි ශක්තිමත් කරන මේ ප්‍රශ්නවලදී අපි රාජ්‍යකින් ඉල්ලනවා. අපි ජනාධිපතිතුමාගෙන් ගරු ජනාධිපතිතුමනි ඔබතුමා නම් කරන්න 2021 වසර තාරුණ්‍ය වසරයි කියලා. තාරුණ්‍ය නැගිටීමයි කියලා. අපි ඒක තදින් ඉල්ලනවා නේද? මොකද අපිට අපේ රටේ තරුණයන්ට මේ ඔවුන්ගේ සංවිධානාත්මක භාවයෙන් මේ රටට වැඩක් කරනවද කියලා අහුවොත් මොකද උත්තරේ? සංවිධානාත්මක භාවයෙන් රටට වැඩක් කරන්න දෙන්නේ නැහැ මම නම් කියන්නේ. බලන්න යම් කිසි තරුණයෙක් කුෂ්කර්මාන්තය දියුණු කරගෙන යනවා. යම් කිසි තරුණයෙක් නව සොයා ගැනීම කරගෙන යම් කිසි තරුණයෙක් අපිට මේ තාරුණ්‍ය එවැනි ශක්තියින් එකතු කරලා ගමේ ශක්තිය එකතු කරලා මේ රටේම තාරුණ්‍ය පිබිදීමේ වසරයි කියලා අපි 2021 නම් කළොත් හොඳම උත්තර ටික උතන තියෙන්නේ. ඒතර අපිට මොන අභියෝගයක්වත් කමක් නැහැ. මොකද මේ අභියෝගයෙන් අපිට ජීවිත කාලය පුරාවට මතක හිටින දැවැන්තම අභියෝගයක් නෙමෙයි. මොකද අනාගතේ ප්‍රශ්නාවත් මෙච්චර තරම් උග්‍ර වෙන්නේ නැහැ කියලා අපි හිතන්නේ. මොකද මේ ඇහැට පේන්නේ නැහනේ. අපි වසර 30ක් තිස්සේ ඇදිච්ච යුද්ධයක්, ගරිල්ලා යුද්ධයක්, ත්‍රස්තවාදී යුද්ධයක් ජයග්‍රහණය කරපු එකම රට. අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ. එවැනි හයියක් තියෙන රටක 26000 හමුදා නිලධාරීන් තාරුණ්‍ය තමන්ගේ ජීවිත දන් දීලා ඊට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගේ අත්පා සමාජ රුධිරය පූජා කළ මේ රැකගත්ත භූමියක් නේ. ඉතින් දැන් හමුදාවත් එක්ක එකතු වෙන්න පුළුවන් මේ රටේ විශ්කලා ඉන්න අනිත් සියලුම ලක්ෂ සංඛ්‍යාත තාරුණ්‍යයට මොනා කරන්නද? මේ රට ගලව ගන්න, මේ රට සංවර්ධනය කරන්න, උගත් කරන්න, නිර්භීත කරන්න, ධනාත්මක කරන්න, බලාත්මක කරන්න. මේ කොරෝනා වලට බය හැංගිලා ඉඳලා හරියන්නේ නැහැ. අපි සාමාන්‍ය වැඩ කටයුතු ගෙදරදිද කරන්නේ, කාර්යාලයේ වගේ ගෙදරදිද කරන්නේ අදාළ නැහැ. කරන දේ හරියට කරපන්. මේ අභියෝගය දැකලා මගෙන් රටට වෙන්න ඕනේ කොටස කරන්න අපි පටන් ගමු කියලා ඉල්ලන්නේ. ඉතින් සර් අවසාන වශයෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ බාධක තියෙනවා අපිට දිගටම බාධක එනවා. නමුත් මේ පාර අවිල්ල තියෙන්නේ ලොකු බාධකයක්. මම නිවැරදි මේ පාර ඇවිල්ලා තියෙන ලොකු බාධකයක් අපි කිසි කෙනෙක්ගේ ඒ කියන්නේ 1920න් පස්සේ 1920 ඉපදිච්ච කෙනෙක් සහ කියන්නේ JVP අරගල කාලේ අපිට අපේ තාරුණ්‍යයට අත්දැකීම් නැහැ ඒ සම්බන්ධයෙන්. නමුත් ඉතින් මේ අපේ තාරුණ්‍යයට තියෙන ලොකුම අත්දැකීම තමයි ලොකුම බාධකය තමයි මේ 2020 කොරෝනා වෛරසය. ඉතින් මේ බාධක මැඩලගෙන ඉදිරියට යන්න අද පළවෙනිදා අද ඉඳන් කොහොමද අපි අදිටන් කරගන්න ඕන? උවන්ට ඔබගේ ප්‍රශ්නේ කියුණා ජනතා විමුක්ති පෙරමුණ කියලා. අනුද මේ රටේ යම් යම් කාලවලදී
එක්තරා කාලයකදී දෙමළ විමුක්ති සංවිධානය එක්තරා කාලයකදී ජනතා විමුක්ති ක්‍රම මේ අපේම රටේ තරුණ දුවරු පුත අපිට අපි ඒක ඉල්ලන්නේ මේ තාරුණ්‍යට තැන දෙන්න කියලා. යම්කිසි ඉතින් මේ කාලේ වෙනත් තරුණ නැගිටීමක් ඇවිල්ලා આવොත් අපේ රට නැවතත් යන්නේ පල්ලෙහාට. හැබැයි මේ අපි සියලු දෙනාටම එහුම්කන් දීලා ಜಾති ભેදයක් නැතුව අපි සියලු දෙනාටම එකම තැනකට ගියලා සාකච්ඡා කරලා අපි ගමේ තාරුණ්‍යයේ නැගිටීමේ පදනමක් හදාගත්තොත් රජයේ අනුග්‍රහය දක්වන රජයේ සලකන ඇගීමක් තිබෙන වටිනාකමක් ඇති ගමේ ප්‍රබල සංවිධානයක් හැදුවා. අන්න එදාට මේ රටේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ බලය තේරෙන්නේ. මේ තරම් දක්ෂ තාරුණ්‍ය මොලයක් ඒ වගේම අනුද අපේ රටේ දැන් යුද්ධයක් ආවත් ඒ කියන්නේ පිට රටකින් ආවා කියලා හිතන්නකෝ අපේ රටේ හමුදාව පරදිනවද දිනනවද දිනනවා එහෙනම් එච්චර බලවත් නිර්භීත හමුදාවක් ඉන්න රටක අනිත් තාරුණ්‍යයි පිස්සු කෙලින්න කියලා වචන ඇහුවොත් කමන්නේ නෑනේ මොකද ඒ මං අහන්නේ ඔක්කොම නෙමෙයි යම්කිසි කොටසක් ඉන්නවා. කියන්නේ අපි මේගොල්ලන්ට කියන්නේ හමුදාවට යන්න කියලා නෙමෙයි මේ. ඔබත් මේ නිර්භීතතාවය ෆලෝ කරන්න. මොකද අපිට පේනවා මේ වෙලාවේ සමහර රටට ඇවිල්ලා තියෙන පිට රට සමහර දේවල් මම නම් ගම් කියන්නේ. සමහර දේවල් අපේ රටේ විශේෂම තරුණියන් සමහර පාසල් වල ඉහළ පන්ති වල ඉන්න සහ දැන් මේ වෙලාවේ පාසල් නොයන යම්කිසි තරුණියන් කණ්ඩායම් මේ පිටරට දේවල් අගය කරනවා වැඩිද මන්ද ලංකාවේ දක්ෂයෝ ඉන්නවා උන්ට පුළුවන් ඊට වඩා නටන්න උන්ට පුළුවන් ඊට වඩා සතුරම් පරද්දන්න උන්ට පුළුවන් උන්ටත් ඔය ඔක්සිජන් ටික දෙන්නකෝ බලන්න ඔය ඒගොල්ලන්ට දෙන්න පිටරට යවන ඔක්සිජන් ටික ඕගොල්ලෝ මේ තරුණයන්ට කියන්නේ ඒ ඇගීම් ලංකාවේට දීලා බලන්නකෝ උඹලව බේරගත්තේ ලංකාවේ හමුදාව නිසා පිටරට ඉන්න මිනිස්සු නෙමෙයි උඹලට මේ නිදහස දීලා තියෙන දරුවනේ කවුද අපේම රටේ තාරුණ්‍ය නැමැති නිර්භීත සංකේතය ලෝක විශ්ව සංකේතය හමුදාව. එහෙනම් දැන් උඹලගේ වාරය රට දිනු කරපල්ලා. උඹලට හමුදාවට යන්න කියන නෙමෙයි මේ කියන්නේ. පරීක්ෂණ කරපල්ලා. රට කොහොමද ගොඩනගන්නේ? මහන්සිලා වැඩ කරපල්ලා. එක දිගට වැඩ කරපල්ලා. විවේක කියන එක දැන්ට උනේ නැහැ. අවුරුදු 90 අවුරුද්දක් විවේක ගත්තා. 90 අවුරුදු දෙකක් හරියට වැඩ කළොත් දෙකක් බලන්න ප්‍රතිඵලය මුළු රටම එකවගේ ජාතික ප්‍රතිපත්ති තුල අපිට පුළුවන් අපිට පැහැදිලිව පුළුවන් අනුත් ඒ වගේම මේ අවසාන වශයෙන් මට කියන්න තියෙනවා මේ තාරුණ්‍යටම උඹලාගේ දක්ෂකම් වලින් උඹලා ඉස්සරහට ඵලයක් හැබැයි මේ රට ඉන්දියන් සාගරේ එළියට ඵලයල්ලා ආ සංගීතයට දක්ෂ නම් ඒ සංගීතයේ අයිකොන් එක ඔයා වෙන්න ඕනේ ලෝකෙම ගලාගෙන අපේ රටේ උන්තරන් උදාහරණ නන්දා මාලිනිද අමරදේව වගේ නිතම් ඔබ නම් කරන ඕනෑම ශ්‍රේෂ්ඨයක් අපේ රටේ විශිෂ්ටව නැද්ද? අනිත් විශිෂ්ටයෙක්ව හඹා යන්න අපේ රටේ විශිෂ්ටයෙක්ව. ඔයා විද්‍යාවෙන් අන්තිමට ඉහළට යනවා නම් සරත් ගුණපාල මහත්තයා හදාගන්න. වව් නන්දදාස ගෝදාගුරු නැමැති විශේෂ වෛද්‍යවරයා ගැන බලන්න හොයලා. තව ඔබේ ශ්‍රේෂ්ඨය තුල ඉන්න උච්චතම ඉහළින්ම ඉන්න කෙනාගේ ගුණය ඔබට අවශ්‍ය ගුණය ගන්න ආදර්ශය ගන්න. එහෙනම් අපි ඉල්ලන්නේ අනුද තද්දින්ම ඉල්ලන්නේ පුතේ දුවේ මේ තමයි කාලය මේ තමයි වසර මේ තමයි හරිම තැන ඔබ දැන් ඉන්න ගෙදර මේ රට තමයි තැන කාලය 2021 එහෙනම් මේ ඔයාගේ වසර කරගන්න ඔයාගේ දක්ෂතාවයට ඉහළම ප්‍රතිචාරයක් එන තත්ත්ව දක්වාම ඔබ ආපසු බලන්නේ නැතුව අවුරුදු දෙකක් දැන් එක දිගට වැඩ කරන්න ඊට පස්සේ අවුරුදු කිහිපයක් ඔබේ ඔටෝමැටිකලි ඔබම වැඩ කරනවා සීල ආශිර්වාදයෙන් එක්ක අපේ රට ලෝකේ විශිෂ්ටතම රට බවට පත් වෙනවා 2032 ඉඳන් 40 ඇතුළේ කාලෙදී. ඒක විශ්වාසයෙන් මම කියනවා. හොඳයි ඉතින් අර සර් කිව්වා වගේ අවුරුදු දෙකක් වැඩ කරන්න ඊළඟ අවුරුදු 4 ඉබේටම ඔබේ වැඩ කෙරේ ඊට පස්සේ ඔබ සාර්ථකයි කියලා ඔබට කියන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අද අපේ සාකච්ඡාව නිමා වෙන්නේ. මේ අවුරුද්ද මුල තමන්ගේ හිතේ මොන හරි අදිෂ්ඨාන තියෙනවා නම් තමන් කවදාද මේ අවුරුද්දේ අවසානයේ මෙතනට යනවා කියලා හිතාගෙන හිටියනම් ඔබ අනිවාර්යයෙන්ම එතනට යන්න වැඩ කරන්න මේ කොරෝනා තත්ත්වය ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද
ලෝකෙට විවිධ ප්‍රශ්න එනවා. නමුත් අපි මේ දේවල් මැඩපවත්වගෙන අපි ඉස්සරහට ගියේ නැත්නම් එහෙම අපිට හැමදාම එකම තැන ඉන්න වෙන්නේ. නමුත් ලෝකයා ඉස්සරහට යයි. ඉතින් ওই විදිහට තමයි අද සාකච්ඡාව නිමා වෙන්නේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා දීපාල් සර්ට අද අපිත් එක්ක එකතු වුණාට. ඉතින් channel එක subscribe කරන්න. ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. වීඩියෝට like කරන්න සහ තව කෙනෙක්ට ජීවිතේට යමක් ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් සර්ගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් ඔයගොල්ලෝගේ ජීවිතයට පණිවිඩයක් අරගෙන ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ජය වේවා.